අයිබෝන් සුබ උදෑසනක් වාසනාවන්ත උදෑසනක් ඔබට ප්‍රාර්ථනා කරනවා. අදත් ඔබේ සියලු යහපත් කටයුතු සාර්ථක කරගන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියන ප්‍රාර්ථනාවත් එක්ක අපි සූදානම් 7 වෙනි පැය ආරම්භ කරන්න. අද අපි බොහොම ගෞරවයෙන් ආරාධනා කළා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ ගරු සභාපතිතුමන්ට වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ මැතිතුමන්ට. තාමත් මාදරෙන් අයිබෝන් කියලා ඔබතුමා පිළිගන්නවා. අයිබෝන්. එතුමන්ට ආරාධනා කරන්න හේතුව තමයි කාලාන්තරයක් තිස්සේ අපේ රටේ ඖෂධ සම්බන්ධයෙන් බරපතල සාකච්ඡාවක් ඇති වුණා. සේනක බිබිලි ඖෂධ ප්‍රතිපත්තියේ එක්තැනකදී අපේ රටේ ඖෂධ සම්බන්ධයෙන් වන ක්‍රියාත්මක භාවයේ උච්චතම අවස්ථාවක් සනිටුහන් කළා. කොහොම නමුත් සේනක බිබිලි ඖෂධ ප්‍රතිපත්තියත් එක්ක රට ඇතුළට ඖෂධ පැමිණීම, ජනතාවට ඖෂධ ලබා දීම, ඒ තුල සිද්ධ වෙන සමහර අපි කියන නොවිය යුතු කාරණා සම්බන්ධයෙන් පවා අධ්‍යයනයක් එක්ක තොරතුරු වාර්තා කරලා තිබුණා. එකක් තමයි ඖෂධ මාපියාව. ඖෂධ මාපියාව නවත්තලා රටේ ඇතුළේ තියෙන මුදල් පිටරටට යන්නේ නැති වෙන්න වර්තමාන රජය යම් සාධනීය පියවරකට ආරම්භයේදීම කටයුතු කළා. මේ වෙනකොට එහි අවශ්‍ය කරන ප්‍රතිඵල භුක්ති විඳින්න සහ වටපිටාව නිර්මාණය කරමින් මේ වෙලාවේ අපි නොහිතපු තැනක ඖෂධ නිෂ්පාදන කාර්යය වේගවත් වෙලා තියෙනවා. ඒ නිසා ඒ නිමිත්තක් කරගනිමින් අද අපි රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ ගරු සභාපතිතුමාට ආරාධනා කළේ රටේ ඖෂධ නිෂ්පාදනය සම්බන්ධයෙන් පහුගිය දිනවල ඔබට මතක ඇති සේලයින් නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් වෙන ප්‍රතිපත්ති තීන්දුවක් ගත්තා. මේ වෙනකොට ඒ කටයුතු ඉතාමත්ම වේගෙන් සිද්ධ වෙනවා. හෙට දවසේදී ශ්‍රී ලංකාවට අවශ්‍ය කරන සේලයින් නිෂ්පාදන සම්පූර්ණ ධාරිතාව ශ්‍රී ලංකාව ඇතුළේ නිෂ්පාදනය කර ගැනීමට නියමිතව තියෙනවා. එතනින් එහාට ගිහිලා කොවිඩ් වසංගතයත් එක්ක එන්නත් කරන්නේ වේගවත් බවත් එක්ක රට අවශ්‍ය කරන එන්නත් ටික පසු නිෂ්පාදනයක් සිද්ධ කරන්න අවශ්‍ය කරන වටපිටාවක් නිර්මාණය කරමින් තිබුණා. එහි ප්‍රතිඵලත් අපි අහන්න සූදානම්. මේ වගේම තමයි සමහර වෙලාවට ඔබට අවශ්‍ය කරන ඖෂධ මේ වෙලාවේ රට ඇතුළේ නිෂ්පාදනය කරනවා. ඖෂධ විශාල පිරිසක් විශාල සංඛ්‍යාවක් මේ වෙනකොට නිෂ්පාදනය කරන ඒ සම්බන්ධයෙන් අපි පැහැදිලි කර ගැනීමක් සිදු කරගන්න කැමතියි. සභාපතිතුමා දැන් ඔබතුමාලා මේ ආණ්ඩුව බලයට පත් වුණාට පස්සේ චන ජයසුමන ගරු ඇමතුමා මේ අමාත්‍යාංශය බාරගත්තට පස්සේ කිව්වේ සති දෙකකට ඔබතුමාලා එක ඖෂධයක් අනිවාර්යයෙන්ම නිෂ්පාදනය කරලා එළියට දානවා කියලා. මේ වෙනකොට ඔබතුමාලා මේ රජයේ පත් වෙලා සංස්ථාවේ කටයුතු ආරම්භ කරාට පස්සේ මේ වෙනකොට ඖෂධ වර්ග කීයක් ඔබතුමාලා නිෂ්පාදනය කරමින් ආරම්භ කරලා තියෙනවද? ඔව් 1987 ජපානයෙන් ලක්ද පරිත්‍යාගයක් තමයි රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව. අද වෙනකොටත් මේ සියලුම ක්‍රියාකාරීත්වයන් මෙහි රටාව ඇඳුම් මදින විදිහ පවා ජපානයේ ක්‍රමයට තමයි යන්නේ. ඉතින් මුලින්ම ඖෂධ වර්ග 4කින් වගේ ප්‍රමාණයකින් තමයි මෙහි ක්‍රියාත්මක භාවය පටන් ගත්තේ. පසු කාලීනව ඇත්තටම ඖෂධය ෆෝමුලේට් කරනවා කියන එකට වෙලාවක් ගොඩාක් කාලයක් යනවා. මෙහි ජාතික ඖෂධ නියාමන අධිකාරිය අනුමැතියන්ට යටත්ව ඒ ප්‍රමිතියට යටත්ව තමයි මේ සියලු දේ කරන්න ඕනේ. ඉතින් මේ වන විට ඖෂධ 84ක් වගේ ප්‍රමාණයක් ජාතික ඖෂධ නියාමන අධිකාරිය එසේ නැත්නම් NMRA එකෙන් ලියාපදිංචි වෙලා ඖෂධ නිෂ්පාදනයේ හැකියාව රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවට තියෙනවා. ඒ කියන්නේ ඔබතුමාලා මේ ගිය අවුරුද්දේ ඉඳන් කීයක් ඔබතුමාලා අලුතෙන් නිෂ්පාදනය ආරම්භ කරන්නේ? ඔව්. ඇත්තටම 2019 ඖෂධ වර්ග 4ක් තමයි හදලා තියෙන්නේ. 2020 වර්ෂයේ අලුතෙන් ඖෂධ 7ක් අපි නිෂ්පාදනය කරා. ඇත්තටම මම පොඩි නිවැරදි කිරීමක් කරන්න ඕන සුමාන 2ක් කියන එක කිව්වේ මුලින්මම මාසයකට එක බැගින් උත්සාහ කරලා පසුව අපිට මේ තාක්ෂණය ඉතාම හොඳින් ලැබුණට පස්සේ අපිට සති දෙකකට වරක් එකක් මේ ගානේ නිෂ්පාදනය කරනවා කියලා. ඇත්තටම දැන් කිව්වොත් එහෙම දැන් ඖෂධ නැති තරම්. එසේ අලුතෙන් ෆෝමුලේට් කරන්න ප්‍රධානම ඖෂධ නැති තරම්. ප්‍රධාන ඖෂධ සියල්ලක්ම වාගේ දැන් අපි මෙහි නිෂ්පාදනය කරනවා. මම කියන්නේ පෙති හා කරල්. එතකොට අපි ඉදිරියේදී ඉන්ජෙක්ෂන්ස් වලටත් යනවා. දැන් ඒ ඔක්කොම දැන් මේ දවස්වල සිද්ධ වීම පවතිනවා. රාජ්‍ය ଔෂධ නිෂ්පාදන සංස්ථාවේ මේ වන විට උපරිම ධාරිතාවයට ළඟා වෙලා තියෙනවා. ඒ කියන්නේ පෙති හා කරල් මිලියන 3000 ඉඳලා 3300 දක්වා තමයි අපට ඖෂධ සාදා ගැනීමේ හැකියාව තියෙන්නේ SPMC ආයතනයට. එහෙම නැත්නම් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවට. ඉතින් ඒ අනුව අපි මේ වන විට රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ දෙවන පියවර වශයෙන් හොරණ ප්‍රදේශයේ මිල්ලෑවේ අක්කර 65ක භූමි ප්‍රදේශයක්. ඇත්තටම අතිගරු ජනාධිපතිතුමා තමයි ඒක ලබා දුන්නේ. UDA එක එහෙම නැත්නම් නාගරික සංවර්ධන අධිකාරියට අයත් භූමි ප්‍රදේශයක්. එහි අපි කර්මාන්තශාලා 3ක් ගොඩනැගීම සඳහා මේ දවස්වල ප්‍රසම්පාදන කටයුතු ඇත්තටම ඉවර වෙමින් පවතින්නේ.
මම එතන එහෙම මේකට ආවේ අපින් අලුතෙන් ඖෂධ නිෂ්පාදනය කළත් අපේ දැන් පවතින රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ උපරිමධාරිතාවට ඇවිල්ලා තියෙන නිසා අපට නිෂ්පාදනය කිරීමේ හැකියාවක් නැහැ දැන්. ඒ කියන්නේ අපි හදන ඖෂධ ටික හැදුවාම උපරිමධාරිතාවට ගිහිල්ලා. ඒ කියන්නේ රටේ අවශ්‍යතාවයට අවශ්‍ය කරන ධාරිතාව ඔබතුමාලා වෙනුවෙන් නිෂ්පාදනය කරනවද? ඔව් ඒ හදන ඖෂධවල අපි සමස්ත ධාරිතාවය අපි සපයනවා. ප්‍රධාන වශයෙන්ම ඖෂධ වර්ග 30ක් පමණ සෝලේජන් කියන්නේ. ඒ කියන්නේ SPMC ගේ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව පමණමයි රාජ්‍ය රෝහල් පද්ධතියට ලබා දෙන්නේ. ඒ කියන්නේ ආනයනය අවශ්‍ය නැහැ. අපිට පුළුවන් කරන්න. උදාහරණයක් කියමු. රෝසපෙත්ත කියලා කියන්නේ අපි මේ හතියට සල්බුටමෝල් සම්පූර්ණයෙන්ම රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ කාබමෙසපින්, ප්‍රෙඩ්නිසොලෝන්, ඇමොක්සිසිලින් ඒ වගේ දේවල් ගොඩාක් තියෙනවා 30ක් තියෙනවා. ඉතින් අපි අලුතෙන් හදන කර්මාන්තශාලාවේ බලාපොරොත්තු වෙනවා තවත් ඖෂධ මේ ආකාරයට ෆෝමියුලේට් කරලා තවත් ඖෂධ අලුතෙන් නිෂ්පාදනය කරන්න. දැනට ඔබතුමාලා දැන් මේ ඖෂධ වර්ග 84ක් ඔබතුමාලා නිෂ්පාදනය කරනවානේ. දැනට මේ ඖෂධ නිෂ්පාදන කාර්ය සිදු කරන්නේ රටේ අවශ්‍යතාවයට පමණයිද? එහෙම නැත්නම් ඔබතුමාලා අපනයන කාර්ය වෙනුවෙනුත් මේ සම්බන්ධයෙන් අවධානයක් යොමු කරලා තියෙනවද? ඔව් ඇත්තටම අර ඖෂධ 84ක් අපි ලියාපදිංචි වෙලා තියෙනවා. ඒ කියන්නේ ෆෝමියුලේට් කරලා NMR එක ලියාපදිංචි වෙලා. එයින් ඖෂධ වර්ග 52ක් වගේ ප්‍රමාණයක් මේ වන විට MSD වෛද්‍ය සැපයුම් අංශ වෙත ලබා දෙනවා. ඒ කියන්නේ අපි ප්‍රථමයෙන්ම අර සේනක බිබිලේ මහාචාර්යතුමා ගැන මතක් කරා විදිහට අපි මුලින්ම කරන්නේ ප්‍රමිතියෙන් උසස් ඖෂධ සාධාරණ මිලකට ජනතාවට ලබා දීම. ඒ අනුව තමයි රාජ්‍ය රෝහල් පද්ධතියට මුලින්ම ලබා දෙන්නේ. අපිට අතිරික්තයක් තිබුණොත් ඒ ඖෂධවල අපි ඒකට කියනවා ලෝකල් මාකට් එහෙම නැත්නම් දේශීය වශයෙන් පවතින ෆාමසිස් වගේ දේවල් වලට ලබා දෙනවා. ඇත්තටම ෆාමසිස් වලින් එහෙම නැත්නම් දේශීය වශයෙන් මේක මේ පෞද්ගලික අංශයට ලබා දෙන්න කියලා අපට ගොඩාක් ඕඩර්ස් තියෙනවා. ඒ කියන්නේ අපිට ඉල්ලීම තියෙනවා අපට සැපයීම තමයි නැත්තේ. ඒකට හේතුව උදාහරණයක් ගත්තොත් ග්ලික්ලොසයිඩ්, අටෝවස්ට්‍රින්, පැසිඩෝල් වගේ දේවල් වල ඉල්ලීම තියෙනවා. අපට හදාගන්න බෑ මේ අපේ තියෙන කර්මාන්තශාලාව දැන් උපරිම ධාරිතාවට ගිහින්ද. මම හිතනවා ඉදිරියේදී අපිට අලුත් කර්මාන්තශාලාවෙන් අපි අනිවාර්යයෙන්ම පෞද්ගලික අංශ වෙත අවශ්‍ය සම්පූර්ණම අවශ්‍යතාවය සපුරාන්න පුළුවන්. මම එතනින් එහාට ගියාම තාම අපි අපනයනය පටන් අරන් නැහැ. මොකද හේතුව අපනයනය කරන්න අපේ තියෙන මේ කර්මාන්තශාලා යුරෝපියානු ප්‍රමිතිකරණයට යටත් වෙන්න ඕනේ. EU GMP සර්ටිෆිකේට් එක ගන්න ඕනේ. අපි අලුතෙන් හදන ෆැක්ටරිස් තුනම EU GMP ප්‍රමිතිකරණයට යටත්ව EU GMP සර්ටිෆිකේට් එක ගැනීමේ බලාපොරොත්තුවෙන් තමයි අපි නිෂ්පාදන කටයුතු කරන්න සැලසුම් කරලා තියෙන්නේ. දැනට ඔබතුමාලා කරන මේ නිෂ්පාදන කාර්යය තුළ කොච්චර මුදලක් රට ඇතුළේ ඉතුරු කරගන්න ඔබතුමාලා අපේක්ෂා කරනවද? ඔව් අපි උදාහරණයක් ගමු. මෑතකදී අපි එලි දැක්වුවා ෆ්ලූක්ලොක්සින් මිලිග්‍රෑම් 500 කැප්සියුල් එක. මේ ෆ්ලූක්ලොක්සින් ටෙන්ඩර් ක්‍රමයේ යටතේ ආනයනය කරන්න මිලියන 577ක් වගේ ප්‍රමාණයක් ගිහිල්ලා තියෙනවා. ඉතින් මේක අපිට අඩු වැඩි වෙන වර්ෂයකට අපිට මේක සාදා ගන්න යන්නේ මිලියන 300කටත් වඩා අඩු ප්‍රමාණයක්. ඉතින් එතනින්ම තේරෙනවා මිලියන 200කට වගේ වැඩි ප්‍රමාණයක් අපි එක ඖෂධයකින් විතරක් අඩු කරගෙන තියෙනවා. ඉතින් මම මෙහි මුදලට වඩා මම බලාපොරොත්තු වෙන්නේ ප්‍රමිතිය. අපි ගොඩාක් ඖෂධ ආනයනය කරනවා. ඇත්තටම සමහරලාට අහලා ඇති ස්පිතාලෙන් ගන්න සමහර ඖෂධවල ප්‍රමිතිය ගැන. ඉතින් උපරිම ප්‍රමිතියෙන් තමයි රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ ඖෂධ නිෂ්පාදනය කරන්නේ. අපි තියෙනවා අපිට බ්‍රිටිෂ් ෆාමකෝපියා, US ෆාමකෝපියා ඒ කියන ප්‍රමිතිකරණය හරියටම හරි ආකාරව අපි කරනවා. මොකද හේතුව අපි ලාභයක් බලාගෙන නෙවෙයිනේ කරන්නේ. අපි කරන්නේ මේ ඖෂධ නිෂ්පාදනය කරලා හැකි ඉක්මනින් රෝගියව සුවපත් කරන්න අපට අවශ්‍ය. අපි වෙළඳාමක් නෙවෙයි කරන්නේ. ඒ නිසා මම හිතනවා මෙහිදී අනිවාර්යයෙන්ම ඩොලර් මිලියන ගාණක් පිටරට යන එක නවතිනවා. ඒක අනිවාර්යයෙන්ම වෙනවා. ඊට අමතරව ප්‍රමිතියෙන් උසස් ඖෂධ, නැවුම් ඖෂධ, අලුත් ඖෂධ මහ ජනතාව වෙත ලැබෙනවා. දැන් ඔබතුමාලා අපනයන කාර්ය වෙනුවෙන් ඖෂධ නිෂ්පාදනය කරනකොට අදාළ කර්මාන්තශාලා ඒ ප්‍රමිතිගත කිරීමට යටත් වෙන්න ඕනනේ. ඔබතුමාම සඳහන් කරානේ. දැන් මේ වෙලාවේ අපේ රටේ අපි විසින් නිෂ්පාදනය කරගන්න ඖෂධවල ප්‍රමිතිය සම්බන්ධයෙන් ඔබතුමාලා කොතනකදී හරි අධ්‍යයනයක් කරලා තියෙනවද? කොතනකදී හරි සර්ටිෆිකේට් එකක් අරගෙන තියෙනවද? ඖෂධ නියාමන අධිකාරිය යටතේ හෝ වේවා නිෂ්පාදනය කරන ඔබතුමාලගේ ආයතනය යටතේ හෝ මේ සම්බන්ධයෙන් වෙන ප්‍රමිතිකරණය ඔබතුමාලා කොහොමද සිද්ධ කරන්නේ කියලා මට පැහැදිලි කිරීමක් අවශ්‍යයි ගරු සභාපතිතුමා. ඖෂධ සම්බන්ධයෙන් වෙන ප්‍රමිතිය ඔබතුමාලා කොහොමද රැකගෙන තියෙන්නේ? ඔව් අපි ඖෂධයක් ෆෝමියුලේට් කරනකොට අපි උදාහරණයක් ගමු. අපි පෙර සඳහන් කර ෆ්ලූක්ලොක්සින් කියමු. මේ ඖෂධය ඉස්සෙල්ලාම අපි ෆෝමියුලේට් කරන්න අවශ්‍යයි. ඒ සඳහා අවශ්‍ය සාම්පල්ස් අපි වෙන රටකින් ගෙන්නනවා. මොනවද මේ සාම්පල්ස්? අමුද්‍රව්‍ය.
ඖෂධයක් සෑදීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය. මෙහිදී අපට ෆෝමුලා එක අපට වෙන රටකින් මිලදී ගන්න පුළුවන්. එසේ ගත්තොත් ඒක ඩොලර් හිතන්න අමාරුයි ඩොලර් 50,000ක් 80,000ක් වගේ විශාල මුදලක් වෙනවා. ඉතින් අපේ රටේ මේ සම්බන්ධව අවශ්‍ය විශේෂඥ දැනුම තියෙන ඒ විශේෂඥයින් ඉන්නවා. මොවුන් ඉස්සර ඇත්තටම පිටරට ගිහලා තමයි සේවය කරේ. දැන් ඇත්තටම කර්මාන්තශාලා ඉදිවෙන නිසා මොවුන් මේ බුද්ධිගලණය සිද්ධ වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එහි ප්‍රතිඵලයක් ලෙස අපි දැන් ඉස්සර හිටපු කාර්ය මණ්ඩලය දැන් වැඩි කරගෙන යනවා. එහිදී කරන්නේ මේ ඖෂධය නිෂ්පාදනය සඳහා අවශ්‍ය ෆෝමුලා එක අපි හොයාගන්නවා. මේක ෆෝමුලා එක හොයාගත්තට පස්සේ අපි රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ තියෙන quality control department QC මේක ස්වාධීන ආයතනයක්. මේක ජපානයෙන් ආව ක්‍රමයටම ස්වාධීනයි. ඒගොල්ලන්ට ඒ අවශ්‍ය නිර්ණායක අවශ්‍ය ප්‍රමිතීකරණය හරියටම තියෙන්න ඕනේ. ඒ අනුව එහි ප්‍රමිතිය අපිට ලබා දුන්නට පස්සේ මේක ජාත්‍යන්තර ප්‍රමිතියට එකඟයි කියලා. අපි මේක යවනවා නැවත NMR එකට. ජාතික ඖෂධ නියමන අධිකාරියට. එහි අනුමැතියත් ගන්න ඕනේ. මම මේ ඉතාල සරලව කිව්වට මේක තාම කාලයක් යනවා. ඔව්. එහි අනුමැතිය අරගෙන ආවට පස්සේ ඒගොල්ලෝ කියනවා ෆෝමුලා එක හරි දැන් ඖෂධ නිෂ්පාදනය කරන්න කියලා. ඊට පස්සේ පෙත්තෝ කරල අපි කරලන්නේ ගත්තේ කරල නිෂ්පාදනය කරනවා. නැවතත් ෆෝමුලේෂන් ඩිපාර්ට්මන්ට් එකේ මේක නිෂ්පාදනය කටයුතු නැවතත් අර පාරෙම ගිහිල්ලා ක්වොලිටි කන්ට්‍රෝල් ඩිපාර්ට්මන්ට් එකට යනවා. ගිහිල්ලා ඒගොල්ලෝ බලනවා ජාත්‍යන්තර ප්‍රමිතීකරණය නැත්නම් මේක බ්‍රිටිෂ් ෆාමකෝපියා, US ෆාමකෝපියා, නැත්නම් ඉන්දියන් ෆාමකෝපියා ඒවට අනුකූලද කියලා. ඒ නිර්ණයකට අනුකූල වුණොත් නැවතත් මේක යවනවා NMR එකට, ජාතික ඖෂධ නියාමන අධිකාරියට. එහිත් ප්‍රමිතිය අපේ ජාත්‍යන්තර ප්‍රමිතියට මේක සමානයි කියලා කිව්වට පස්සේ තමයි අපිට මේක නිෂ්පාදනය කරන්න අවසරය දෙන්නේ. ඒ කියන්නේ අපිට රෙජිස්ට්‍රේෂන් දෙන්නේ. ඊට අමතරව දැන් ක්ලැරිත්‍රොමයිසින් වගේ ඖෂධ ඇත්තටම සායනික වශයෙන් මේක දීලා නැවතත් පරීක්ෂණ කරන අවස්ථාවක් තියෙනවා. ඇමොක්සිසිලින්, ක්ලැරිත්‍රොමයිසින්, අපි ෆ්ලූක්ලොක්සින් දැන් ඉදිරියට කරනවා. ඒ නිසා අර ඉස්සර ප්‍රමිතිය චෙක් කරාට වඩා දැන් ඒකේ සංකීර්ණ බවක් තියෙනවා. ඉතින් මම අර සඳහන් කරේ අපි ඇත්තටම යුරෝපියානු මට්ටමට අපි ඇවිල්ලා තියෙන්නේ. අපිට අපනයනය කරන්න බැරි අපේ කර්මාන්තශාලා අර සර්ටිෆිකේට් එක ලබා ගන්න ඕනේ. දැන් අපේ SPMC එක අපි ඉදිරියේදී මේ සඳහා අපි යොමු වෙලා තියෙන්නේ. මේකෙද වෙලා තියෙන්නේ ඇත්තම කතාව. නැත්නම් ඔබතුමාලා දැන් කර්මාන්තශාලාව සම්බන්ධයෙන් තියෙන ගැටලුව විතරයි තියෙන්නේ. නැත්නම් ඔබතුමාලා නිෂ්පාදනය කරන ඖෂධයේ ප්‍රමිතිය යුරෝපියානු ප්‍රමිතියටම තියෙනවා. ඔව් මෙතෙන් තා පොඩ්ඩක් කියනවා. දැන් අපේ මේ දැන් තියෙන ප්‍රශ්නේ මේක අපි දැන් යුරෝපියානු ප්‍රමිතිකරණය කියන්නේ කර්මාන්තශාලාවකට EU GMP ගන්නව නම් ඔය ඇඩ්මිනිස්ට්‍රේෂන් බිල්ඩින් HR බිල්ඩින් ඔක්කොම එක තැනකට එන්න ඕනේ. ඒ වගේ පොඩි කාරණා තියෙන්නේ. ඒ කියන්නේ zone ඔක්කොම හරි. නිෂ්පාදන ආයතනයේ තියෙන නිෂ්පාදනය කරන ඒ zones වල ප්‍රමිතිය හරි. දැන් අපි ඇත්තටම ඉස්සරහට මේ ඔක්කොම ටික එක පැත්තකට අරගෙන ෆැක්ටරි එකේ තියෙන මැනුෆැක්චරින් පැත්ත වෙන පැත්ත ඒ විදිහට තියලා අපි ඊට පස්සේ EU GMP එකට ඇප්ලයි කරන්න ඕනේ. ඇප්ලයි කරාට පස්සේ යුරෝපියන් ඇත්තටම පැමිණෙනවා කණ්ඩායමක්. ඇවිල්ලා ඒකට අවශ්‍ය සහතික ලබා දෙනවා. ඉතින් මේක අපිට එකපාර කරන්න බෑ. සැලසුම් සහගතව ක්‍රමක්‍රමයෙන් කරන්න ඕනේ. හරි. මේ වෙනකොට ඔබතුමාලා ඒ සඳහා වුණ සාධනීය පියවර තියලා තියෙනවා කියන කියන්නේ දැන් සභාපතිතුමා අනෙත් කාරණාව දැන් ඔබතුමාලා ඖෂධ වර්ග 84ක් පිළිබඳව වන ඉලක්කයකට මේ වෙනකොට ගිහිලා තියෙනවා. ඊට දවසේදී ඔබ තව දින කිහිපයකින් ඔබතුමාලා තවත් ඖෂධ දෙකක් ජනගත කරන්න නිෂ්පාදන කාර්ය ආරම්භ කරන්න සූදානම්. මම කැමතියි මේ පිළිබඳව ඔබතුමා පැහැදිලි කරන්න. ඔව් අලුත් රටට අලුත් බෙහෙත් යන සංකල්පය මම මෙහිදී ඇත්තට මහාචාර්ය චන්න ජයසූන මැතිතුමා මතක් කරන්න ඕනේ. එතුමාගේ සංකල්පයක් තමයි අලුත් රට අලුත් බෙහෙත්. ඒ යටතේ අපි නිෂ්පාදනය කරගෙන ආව ක්‍රමවේදය වේගවත් කරලා අපි එන සිකුරාදා එහෙම නැත්නම් 6 වෙනි දින උදෑසන මේ තයිරොක්සින් මයික්‍රෝග්‍රෑම් 50 ඖෂධය සහ ට්‍රැමඩෝල් මිලිග්‍රෑම් 50 ඖෂධය එළි දක්වනවා. මේක රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ ඇත්තටම අලුත් පිටුවක් පෙරලනවා කියන්න පුළුවන්. මොකද හේතුව තයිරොක්සින් කියන්නේ ජනතාවට ඉතාම බහුල වශයෙන් අවශ්‍ය ඖෂධයක්. මෙහි ඖෂධය ප්‍රමිතියෙන් උසස් වෙන්න ඕනේ. මොකද හේතුව මේ ඖෂධ දෙකම රෝගියෙක් ලබාගත්තට පස්සේ රෝගියාට තේරෙනවා මේ ඖෂධය ප්‍රමිතිය යුක්තද නැද්ද කියලා. මොකද හේතුව එයාට ඒක තේරෙනවා. ට්‍රැමඩෝල් ඖෂධය ඇත්තටම අපි ලබා දෙන්නේ රාජ්‍ය රෝහල් පද්ධති වෙත සහ ඔසුසල් සඳහා පමණයි. මේක පෞද්ගලික ෆාමසිස් වල පාවිච්චි කරන්න දෙන්නේ නැහැ. ඉතින් වෛද්‍ය නිර්දේශයකට අනුව පමණයි මේ ලබා දෙන්නේ. මේ ප්‍රධාන වශයෙන්ම අධික වේදනාවට වගේ දේවල් වලට තමයි පාවිච්චි කරන්නේ. ඉතින් මේ වේදනාව කියන්නේ ඇත්තට නියුරෝ සර්ජන්ලා, ඕර්තොපෙඩික් සර්ජන්ස්ලා, කැන්සර් පේෂන්ස්ලා වගේ කට්ටිය ඒගොල්ලන්ට පාවිච්චි කරනවා අත්‍යවශ්‍ය ඖෂධයක්. ඒ වගේම තයිරොක්සින් මයික්‍රෝග්‍රෑම් 50 ඖෂධය තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිතව ඇතිවන රෝගාබාධ සඳහා තමයි පාවිච්චි කරන්නේ. ඉතින් ඒක ඇත්තටම අපි මුල් පියවර ලෙස
රජයේ රෝහල් පද්ධතිය වෙත ලබා දීලා පසුව දෙවන පියවරක් ලෙස බ්ලිස්ටර් ක්‍රමයට පෞද්ගලික අංශ වෙත ලබා දෙන්න සැලසුම් කරගෙන තියෙනවා. සභාපතිතුමා බොහෝ වෙලාවට අපේ රට ඇතුලේ අපි ඖෂධ නිෂ්පාදන කාර්යය ආරම්භුනහම එකක් නිදහස් සෞඛ්‍යයක් අපේ රටේ තියෙන හින්දා ප්‍රජාවට කියලා ඕනම රෝහලකින් නොමිලේ ප්‍රතිකාර ටික ලබා ගන්න පුළුවන්. ඉතින් එහාට ගිහලා සමහර වෙලාවට නාගරික පරිසරය තුල අවශ්‍ය කරන ප්‍රතිකාර ලබාගෙන චිට්ට කරගෙන කියලා ෆාමසි එකෙන් තමයි බෙහෙත් ටික ගන්න. දැන් ඔබතුමාලා මේ වෙලාවේ අවධානයක් යොමු කරලා තියෙනවද? ඒ ප්‍රජාව වෙනුවෙන් ඔබතුමාලා නිෂ්පාදනය කරන බෙහෙත් අඩු මුදලට නිෂ්පාදන කොස්ට් එකට ඔබතුමාලා නිෂ්පාදන පිරිවැයටම එතනින් එහාට ගිහලා සුළු ලාභයක් වෙනුවෙන් ඔබතුමාලා වෙළඳ පොළ නිකුත් කරන නැත්නම් සමහර වෙලාවට රුපියල් 5ට ඔබතුමාලා නිෂ්පාදනය කරන පෙත්තක් එළිය ගිහලා ගත්තොත් රුපියල් 20ක් විතර වෙන්න පුළුවන්. මේ සම්බන්ධයෙන් අවධානයක් යොමු කරලා ඔබලා නිෂ්පාදන ධාරිතාව වැඩි කරලා පෞද්ගලික අංශයේ ෆාමසි සරා ප්‍රජාවට ලබා ගන්න පුළුවන් පහසුකමක් ලබා දෙන්න පුළුවන් සූදානමක් තියෙනවද? ඔව් ඇත්තට මම තවත් එකට එකතු කරොත් එහෙම මේ ඖෂධයක් නිෂ්පාදනය කරාට පස්සේ මෙහි මිල තීරණය කරන්න කැබිනට් එකෙන් කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද කමිටුවක් තියෙනවා. අපිට කියනවා ඒකට ප්‍රයිසිං කමිටුව, මිල කමිටුව කියලා. මේකේ සභාපතිත්වය දරන්නේ සෞඛ්‍ය ලේකම්තුමා. දැන් රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්තුමා. මේකට එනවා මුදල් අමාත්‍යාංශය, SPC ආයතන, SPMC විවිධ ආයතන වලින්. අපි මේ කමිටුවට මේ අලුතෙන් හදන ඖෂධයක් සාදන්න ගිය කොස්ට් එක දෙනවා. ඒ කියන්නේ අලුතෙන් ඒ කියන්නේ අපි රෝ මැටීරියල් ගෙනාවා නම් අපිට ඉලෙක්ට්‍රික් කොච්චර යනවද මේකට සේවක මහත්මයාතුනි කොච්චර යනවද කියන එක ඔක්කොම දෙනවා. දුන්නාට පස්සේ මිල තීරණය කරනවා. ඊටාම සුළු මුදලක් තමයි දෙන්නේ අපේ කොස්ට් එකට ලාභය. ඉතින් අපි එතනින් යම් ප්‍රමාණයකට තමයි පෞද්ගලික අංශයට වැඩි කරන්නත් පුළුවන්. MRP එකක් තියෙනවා. ඒ නිසා පෞද්ගලික අංශයට ඕන විදිහට වැඩි කරන්න ඇත්තටම බෑ. සමහරවිට අපිම සඳහන් කරනවා මෙච්චර මේකේ ගාන උපරිම ගාන මේක කියලා. නෑ නෑ ඔබතුමාලා නිෂ්පාදනය කරන ටැබ්ලට් එකක් එහෙම වෙන්න පුළුවන්. හැබැයි ඔවුන් පිටරටින් ගේන ඒවා සම්බන්ධයෙන් පොඩි ගැටලුවක් තියෙනවා. මම එතන තමයි එන්නේ. පිටරටින් එන ඖෂධ SPC ආයතනය හරහා තමයි ගෙනෙන්නේ. ඉතින් එහිදී ඒ ටෙන්ඩර් පටිපාටි යටතේ මේ ඖෂධ ආනයනය කරනකොට මම උදාහරණ දෙන්න පුළුවන්. සමහරට ඇත්තටම ඒ පෙත්තේ හෝ කරලේ වටිනාකම වෙන රටක ඉතා සුළු ගාණක් වෙන්න පුළුවන්. නමුත් ටෙන්ඩර් ක්‍රමයට මේක ආනයනය කරනකොට එහි මුදල වැඩි වෙන්න පුළුවන්. දැන් ඔබතුමාලා මේ නිෂ්පාදන ධාරිතාව වැඩි කරපුවාම ඒකට පිළියමක් විදියට ප්‍රතිකාරයක් ලැබෙනවද? අපි නිෂ්පාදන වැඩි කරන අපි ආනයනය නවත්තනවනේ. දැන් ට්‍රැමඩෝල් අපි සම්පූර්ණ ආනයනය නවත්තනවා මේ පාර. ඒතර ඒ පිටරට ගිය සම්පූර්ණ ඩොලර් ප්‍රමාණය ඉතුරු වෙනවනේ. තයිරොක්සින් රාජ්‍ය අංශයට තයිරොක්සින් මයික්‍රෝග්‍රෑම් 50 ඖෂධය මිලියන 130 සොරි වැරදුනා මිලියන 98ක් පමණ අවශ්‍ය වෙනවා. මිලියන 98ක් පමණ අවශ්‍ය වෙනවා. ඒ වගේම මයික්‍රෝග්‍රෑම් C ඖෂධය මිලියන 32ක් අවශ්‍ය වෙනවා. ට්‍රැමඩෝල් මිලිග්‍රෑම් 50 ඖෂධය මිලියන 9ක් අවශ්‍ය වෙනවා. මේ සම්පූර්ණ ධාරිතාව අපිට හදන්න පුළුවන් හින්දා ඒ ප්‍රමාණය අපි රටට ගේන එක නවත්තනවා. ඒ වගේම අපි උදාහරණයක් ගමු. අපි සාදුපු දැන් ෆ්ලූක්ලොක්සින් සම්පූර්ණ ලංකාවට ආනයනය කරන එක නැවැත්තුවා. අපි හදන එක නවත්තනවා. ඉතින් ඒකෙදි වෙන්නේ පිටරට යන එක නවතිනවා. ඒ වගේම අපිට පෞද්ගලික අංශයටත් අපි දැන් අපි ඇත්තටම අපි එතනත් කතා කරොත් එහෙම ගිය වසරේ පෞද්ගලික අංශයේ විතරක් අපි රුපියල් බිලියන එකක පමණ අපි ඖෂධ ලබා දීලා තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම ඒ ආනයනය කරපු අඩු වෙලානේ. දැන් අපේ සැපයුම අපේ තියෙනවා නම් අපිට වසර පුරාම පෞද්ගලික අංශයට ග්ලික්ලොසයිඩ් ඖෂධය ලබා දෙන්න පුළුවන්. මෙට්ෆෝමින් ලබා දෙන්න පුළුවන්. ඉදිරියේදී අපිට පුළුවන් කරන්න. එතකොට ඇත්තට මම හිතනවා අපි නිෂ්පාදනය කරන්න ආනයන නවතිනවා. ඉතින් ඒකෙදි වෙන්නේ අර පෙර කිව් ලෙස ඒ ප්‍රශ්න උත්තරයක් ලෙස සාධාරණව ඊ타ත්ම සාධාරණ මිලකට මේ ඖෂධ පාරිභෝගයෙන් ලබා ගන්න පුළුවන්, රෝගීන්ට ලබා ගන්න පුළුවන්. ඒ වගේම ප්‍රමිතින් උසස් ඖෂධ අනිවාර්යයෙන්ම ලැබෙනවා. සභාපතිතුමා දැන් ඔබතුමාලා මේ වෙනකොට තියලා තියෙන සාධනීය පියවරත් එක්ක දැන් ඔබතුමාලා නිෂ්පාදන කාර්ය ආරම්භ කරලා තියෙන ඖෂධත් එක්ක තව ඖෂධ වර්ග කීයක් අපේ රටේ නිෂ්පාදනය කරන්න පුළුවන් කියලා ඔබතුමාලාගේ අධ්‍යයනයක් තියෙනවද? ඖෂධ වර්ග මම කියව ප්‍රධානම ඖෂධ වර්ග මේ වෙනකොට පෙතිහා කරල් නිෂ්පාදනලා ගොඩක් වෙලාවට අවසන්. නමුත් අපිට පොඩි ක්වොන්ටිටිස් පොඩි ප්‍රමාණයක ඖෂධ විශාල ප්‍රමාණයක් තියෙනවා. සමහර වෙලාවට අවශ්‍ය කරන සීමිතව අවශ්‍ය කරන ඖෂධවල මිල ඉහළ වෙන්න පුළුවන්. හැබැයි ඒවට සමහර වෙලාවට අවශ්‍ය කරන සාධනීයව ඒක නිෂ්පාදනය කරන්න අවශ්‍ය කරන අමුද්‍රව්‍ය සහ අනෙකුත් පරිසරයන් සමහරවිට සංකීර්ණ වෙන්න පුළුවන්. ඔබතුමාලා ඒව සම්බන්ධයෙන් උත් අවධානය යොමු කරලා තියෙනවා. විශේෂයෙන්ම පිළිකා සඳහා සමහර වෙලාවට ඉතින් එහාට ගියපුවාම හදවත් රෝග සම්බන්ධයෙන් මේ වගේ කාර්යයන් සඳහා අවශ්‍ය කරන ඖෂධ නිෂ්පාදනය කරන්න ඔබතුමාලා පෙළඹිලා තියෙනවද? ඒවත් පුළුවන් තත්ත්වයක් තියෙනවද අපේ රට නිෂ්පාදනය කරන්න? ඔව් ඒකේ උත්තරය ඇත්තටම
පිළිතුර මේ වෙලාවට අපි මේ වෙනකොට අවුරුද්දක් තිස්සේ ඔය කියපු දෙයට අපි ප්‍රොපෝසල් එකක් හදලා තියෙනවා. උපරිම ධාරිතාවයට SPMC ආයතනය ළඟා වුණාට පස්සේ අපි ඒ පිළිබඳ වාර්තාවක් ජනාධිපතිතුමාට ලබා දීලා එතුමා මම අර කිව් ලෙස අක්කර 65ක බොරුම් ප්‍රදේශයේ මිල්ලා ප්‍රදේශයෙන් ලබා දුන්නා. මෙහි කර්මාන්තශාලා 5ක් සෑදීම සඳහායි මෙහි අපේ ප්‍රොපෝසල් එකේ සඳහන් වෙලා තියෙන්නේ. ඒ පළමු පියවර ලෙස තමයි ෆැක්ටරිස් 3ක් හදන්නේ. පළවෙනි එක තමයි අපි දැන් නිෂ්පාදනය කරනම පෙතිහා කරල් නිෂ්පාදනය කරන කර්මාන්තශාලාව. ඒක අපි දැන් කරන එකම තමයි තව දුරටත් වර්ධනය කරන්න පුළුවන්. අලුතෙන් හදන කර්මාන්තශාලාව දෙවැනි එක පිළිකානාශක ඖෂධ කර්මාන්තශාලාව. මෙහි ඖෂධ වර්ග 106ක් ෆෝමියුලේට් කරලා NMR එක අනුමැතිය ලබාගෙන වෛද්‍ය සැප වංශ වෙත ලබා දෙන්න අපි සැලසුම් කරලා තිනවා ක්‍රමානුකූලව ක්‍රමක්‍රමයෙන්. ඒ වගේම අපේ ලංකාවේ දිනකට කොපමණ රියානතුරු මාර්ගනතුරු සිද්ධ වෙනවද? දිනකට මම දන්න විදිහට 8ක් විතර දෙනෙක් නිමිය යනවා. ඉතින් හිතා ගන්න පුළුවන් කොපමණ ප්‍රමාණයක් මේ හා සම්බන්ධව ආබාධයට ලක් වෙනවද කියලා. මේ සඳහා අවශ්‍ය ඕතොපෙඩික් ඉම්ප්ලාන්ට්ස් එහෙම නැත්නම් විකලාංග උපකරණ කර්මාන්තශාලාවක් තුන්වෙනි කර්මාන්තශාලාව ලෙස අපි පටන් ගන්න සැලසුම් කරනවා. දැන් මේ වෙනකොට අවුරුද්දක් විතර රජයේ තියෙන සංකීර්ණ ප්‍රසම්පාදන ක්‍රියාවලියට ගිහිල්ලා අපි EOI කෝල් කරලත් ඉවරයි. ඒකෙදි 28ක් පමණ ජාත්‍යන්තර වශයෙන් කන්සල්ටන්ස්ලා අපිට ඇප්ලයි කරලා තියෙනවා. මේ අයදුම් කරපු 28 දෙනාගෙන් අපි සෙප්තැම්බර් 1 වෙනි සුමානේ RFP කෝල් කරලා 30 දෙනෙක් පටන් තෝරගන්න. ඒ 30 දෙනාගෙන් අපි මේ වසර අගදී මේ කර්මාන්තශාලා 3ම එකවර පටන් ගන්න සැලසුම් කරලා තියෙනවා. මේ ප්‍රථම පියවර ලෙස මම හිතනවා ඕතොපෙඩික් ඉම්ප්ලාන්ට්ස් මැනුෆැක්චරින් ප්ලාන්ට් එකේ නැත්නම් විකලාංග උපකරණ නිෂ්පාදන කර්මාන්තශාලාව මාස 18ක් වගේ යනකොට අප සම්පූර්ණ ඉවර කරගන්න පුළුවන් වෙනවා. පිළිකානාශක ඖෂධ කර්මාන්තශාලාව අවුරුදු දෙකයි මාස 6ක් වගේ ප්‍රමාණයක් යනවා. සාමාන්‍ය ඖෂධ ජෙනරල් ඩ්‍රග්ස් කර්මාන්තශාලාව අවුරුදු 3කට වගේ උපරිම කාල සීමාවක් දීන් දුන්නොත් ඉවර කරන්න පුළුවන්. ඉතින් වසර 3ක ඇතුළත මේ කර්මාන්තශාලා 3ම අපිට ඉවර කරගන්න පුළුවන් වෙනවා. දෙවන පියවර ලෙස ඊට පස්සේ තමයි අපි කාඩියක් ස්ටෙන්ට්ස් නිෂ්පාදනය කිරීම කර්මාන්තශාලාවත් ඉන්ට්‍රාකියුලර් ලෙන්සස් අක්ෂිකාශ නිෂ්පාදනය කිරීම කර්මාන්තශාලාවත් පටන් ගැනීම සූදානම් කරලා තියෙන්නේ. අපි මේ සැලසුම අපි කාලයත් අනුව අපි සැලසුම් කරාට අපි බලනවා මේවා හැකි ඉක්මනින් ඉවර කරගන්න. ඒ සඳහා අවශ්‍ය සියලුම සහයෝගය අපට ගරු ජනාධිපතිතුමාගෙන් සහ ඒ අවශ්‍ය අමාත්‍ය මණ්ඩලයෙන් ඇමතිවරුන්ගෙන් ලැබෙනවා. ඒ නිසා මම හිතනවා අපි යන්නේ ඉතා වේගවත් ගමනක්. සමහර වෙලාවට ඒ ගමන වෙනුවෙන් ඔබතුමාට අවශ්‍ය කරන භෞතික සම්පත් සම්පාදනය කරගන්න පුළුවන්. හැබැයි රට ඇතුලේ මානව සම්පත ඔබතුමාට ඕකට එකතු කරගෙන අවශ්‍ය කරන පර්යේෂණ කරන්න මේ වෙලාවේ රට ඇතුලේ ඒ පහසුකම් තියෙනවද ඔබතුමාට? ඇත්තට බී ෆාමා ග්‍රැජුවේට්ස්ලා උපාධිධාරීන් වසරකට කොපමණ පාස් අවුට් වෙනවද? මම දන්නා විදිහට පේරාදෙණි විශ්වවිද්‍යාලයෙන් වසරකට 40ක් පමණ උපාධිධාරීන් පාස් අවුට් වෙනවා. අනෙක් විශ්වවිද්‍යාලවලත් ඒ වගේ. ඉතින් මම උදාහරණයක් කියන්න. මේ මෑතකදී රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව යටතේ ගොඩනගපු නිෂ්පාදනය කරපු සේලයින් කර්මාන්තශාලාව. ඒ කියන්නේ පෞද්ගලික අංශය තමයි සම්පූර්ණ මේ සඳහා අවශ්‍ය ඉන්වෙස්ට්මන්ට් එක කරන්නේ. මුදල් ආයෝජනය කරලා බිලියන 4ක වගේ ආයෝජනයක්. රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව තමයි මේ ඖෂධ නිෂ්පාදනය කරන ආකාරය මේ ෆැක්ටරිස් ඉන්ස්ටෝල් කරන විදිය සියලු දේ අධීක්ෂණය කරන්නේ අපි. උදාහරණයක් කිව්වොත් එimhe අපේ ආයතනය ඇතුලේ ඖෂධ නිෂ්පාදනය කරන්නේ කොහොමද? ඒ විදිහට අපි ඒ ආයතනය ඇතුලේ ඖෂධ නිෂ්පාදනය කරගන්නවා. ඒකෙන් අර මං වගේ ප්‍රයිසින් කමිටියෙන් එන ලාභයෙන් කොටසක් අපි ඒගොල්ලන්ට ලබා දෙනවා. ඒ අනුව SPMC ලාංඡන යටතේ ඒ කියන්නේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ගත්තට පස්සේ SPMC ලෝගෝගේ යට තමයි මේ සේලයින් බෝතල් එළියට එන්නේ. මේ සේලයින් කර්මාන්තශාලාව සඳහා අලුතින් රැකිරක්ෂා අවස්ථා 250ක් පමණ නිර්මාණය වෙනවා. සමහර වෙලාවට ප්‍රති සහ කරල් නිෂ්පාදනය ආරම්භ කරලා ඔබතුමාලා මේ වෙනකොට ඒක ඉතාමත්ම වේගයෙන් සිද්ධ කරගෙන යනවා. ඒ සඳහා අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ලබා ගැනීම සහ මානව සම්පදේ සඳහා බද්ධ කර ගැනීම තුළ රට ඇතුළේ ඉදිරි කරගන්න අපේක්ෂා කරන මුදල සමහරලාට ඉතාමත්ම විශාල වෙන්න පුළුවන්. ඒ පිළිබඳව අපි කතා කරමු. සහ අනෙක් පැත්තෙන් මේ කර්මාන්තශාලා ප්‍රවර්ධනය කිරීම හරහා රට ඇතුළේ රැකියා උත්පාදනය කොහොමද සිද්ධ වෙන්නේ කියන කාරණේ සම්බන්ධයෙන් ඉතාමත් වැදගත් තැනක අපි නවතිනවා මේ විරාමයෙන් පස්සේ.
හතර පැත් සමගෙන් වෛද්‍ය උත්පල ඉන්දවංශ මැතිතුමන් සභාපතිතුමන් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ එතුමන් එක්ක තමයි අපි සාකච්ඡාව ඉස්සරහට අරගෙන යන්නේ. අර අපේ රටේ ඖෂධ නිෂ්පාදනය සඳහා අවශ්‍ය කරන මානව සම්පත සංවර්ධනය කරන වගේම අනෙක් පැත්තෙන් අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ටික නිෂ්පාදනය කර ගැනීම සඳහා වන ක්‍රියාවලියට යන්න කලින් මම කැමති දැන් ඔබතුමාලා පහුගිය දිනවල ටිකක් කිව්වා සේලයින් නිෂ්පාදනය කරලා අවශ්‍ය කරන පූර්ණ ධාරිතාවම ලංකාව තුළ නිෂ්පාදනය කරගන්න සූදානම් කියලා. ඊට පස්සේ ඔබතුමාලා අලුත් පියවරක් තියන සූදානම් ඉන්නත් නිෂ්පාදනය කිරීමේ. සේලයින් නිෂ්පාදනය මේ වෙනකොට ඔබතුමාලා කොයි තැනකද නැවතිලා ඉන්නේ? ඇත්තටම 2014 වර්ෂයේ මේ පෞද්ගලික ආයෝජකයා කර්මාන්තශාලාවක් සඳහා ඉඩමක් එවකට රජයෙන් ලබා දීලා තිනවා. 2014 වර්ෂයේ. එතෙන් සිට පළමු කර්මාන්තශාලාව සාදලා එය රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සමග එකතු වෙලා මේ ආයෝජනය කරලා දැන් පෙතිහා කරල් නිෂ්පාදනය කරනවා. දෙවනුව තවත් කර්මාන්තශාලාවක් සෑදලා ඒක නැවතිලා තමයි තිබ්බේ. 2019 දෙසැම්බර් 23 තමයි මම සභාපති ලෙස මේ ස්ථානයට පත් වුණේ. ඒ වෙනකොට මට මේ පිරිස ඇවිල්ලා කිව්වා මේක සම්පූර්ණ නැවතිලා තියෙන කර්මාන්තශාලාවක් මේ පටන් ගන්නෙ කොහොමද කියලා. ඒ අනුව බැලුවාම කණු ටික තමයි මේකේ තිබුණේ. කණු 6ක් වගේ. පසුව මම මේ ගැන අධ්‍යයනය කරලා ඒ සම්පූර්ණ සහයෝගය මම ලබා දුන්නා. පහුගිය අවුරුද්දක වගේ කාලය කොරෝනා ව්‍යසනය නිසා රට වහලා තිබ්බේ. ඇඳිරි නීතිය කර්ෆියු දාලා. ඉතින් එවකට හිටපු සෞඛ්‍ය ලේකම්තුමිය මේ ඖෂධ කර්මාන්තශාලාව ගොඩනැගීම සඳහා අවශ්‍ය කර්ෆියු පාසස් ලබා දුන්නා. ඒ වගේම බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ තිබ්බා තාමත් තියෙනවා මේ ජනාධිපතිතුමා විසින් පත් කරනද කමිටුවක්. කාර්ය සාධක බලකාය. ඒ කාර්ය සාධක බලකාය මගින් තමයි මේ පිටරටට බඩු ගෙනිච්ච ප්ලේන් වල අනිත් පැත්තට මේ සඳහා අවශ්‍ය විශේෂඥවරුන් සහ ඒ කාර්මික ශිල්පීන් සියල්ල වෙන රටවලින් ගෙනාවා. මොකද හේතුව මේවා නිෂ්පාදනය කරන්න අපිට තාක්ෂණික දැනුම නැහැ. මේ තාක්ෂණයත් අවශ්‍යයි. මුදල් තිබ්බ පළියට අපට හැකියාවද බුද්ධිය තිබ්බ පළියට තාක්ෂණ නැතුව මේක කරන්න බෑනේ. ඒ අනුව චීනයෙන් මේ කර්මාන්තශාලාව සඳහා 40%ක පමණ දායකත්වයක් දරනවා. මොකද හේතුව දේශීය වශයෙන් මේ කර්මාන්තශාලාවේ නවීන තාක්ෂණය රටේ නිෂ්පාදනය කරනකොට සමස්ත ශ්‍රී ලංකාවට රාජ්‍ය රෝහල් පදිත අවශ්‍ය සේලන් ප්‍රමාණය මිලියන 18ක ප්‍රමාණය මාස 5කින් නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒතර ඉතිරි මාස 7 එක්ස්පෝර්ට් කරන්න ඕනේ, අපනයනය කරන්න ඕනේ. මේ කර්මාන්තශාලාවේ සම්පූර්ණම සේලයින් බෝතල් මිලියන 43ක් නිෂ්පාදනය කිරීමේ හැකියාව තියෙනවා. ඒ අනුව අපනයනය සඳහා සේලයින් බෝතල් මිලියන 25කට හැකියාව තියෙනවා. ඉතින් ඒක අපි පියවරෙන් පියවරට ඉදිරියට සිද්ධ කරනවා. මෙය EU GMP ප්‍රමිතිකරණයට යටත් නිෂ්පාදන කර්මාන්තශාලාවක්, ඒ වගේම ජපනීස් GMP යටතේ නිෂ්පාදන කර්මාන්තශාලාවක්. ඒ නිසා මේ මම පෙර කිව් ලෙස 250කට වගේ අලුතෙන් රැකිරක්ෂා උත්පාදනය වෙනවා. එයිනුත් 125ක් B ෆාමා ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා අවස්ථාව ලැබෙනවා. ඉතින් ඒ වගේම නව තාක්ෂණය මේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට දැක බලාගෙන ප්‍රායෝගික ක්‍රියාකාරකම් කරන්න ඉතා පහසු වෙනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයට බොහෝම ළඟින් තියෙන්නේ. ඉතින් ඒ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අපි ගොඩක් වෙලාවට අපි තියරි ඉගෙනගෙන අපි YouTube එකට ගිහලා දැන් ඒ තාක්ෂණයත් එක්ක එක්ක TV එකකින් තමයි බලුවේ ඉස්සර. දැන් සියසින් දැක ගන්න පුළුවන්. ඒ වගේම තමයි රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ මම ආවට පස්සේ මේ වෙනකොට නව රැකියා අවස්ථා 70ක් පමණ උත්පාදනලා තියෙනවා. සභාපතිතුමා දැන් ඔබතුමාලා පළවෙනි සේලයින් තොගය ලංකාවේ රෝහල් පද්ධතියට ලබා දෙන්න සැලසුම් කළා තියෙන කොයි කාල සීමාවකද? ඒක සැලසුම් කරේ දැන්ට මාස 6කට පෙර. මොකද හේතුව අප ආනයනය කළා නම් තව අවුරුද්දකට විතර යනකම් සේලයින් අපේ තියෙනවා. එතකොට අපිට කර්මාන්තශාලාව හැදුවට වැඩක් නැහැ. අවශ්‍යතාවයක් තියෙනවා. ඔව්. ඉතින් මාස 6කට පෙර මම මේ අවස්ථාව මතක් කරන්න ඕනේ SPC ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මැතිතුමා විශේෂඥ වෛද්‍යතුමා එක සාකච්ඡා කරාම එතුමා මාස 6කට පෙර ඖෂධ සේලයින් ආනයනය නැවැත්තුවා. මොකද තියෙන ප්‍රමාණයක් තියෙනවා. ඒ අනුව සෙප්තැම්බර් මාසයේ සිට අපි MSD වෛද්‍ය සැපයුම් අංශය හරහා සේලයින් රාජ්‍ය රෝහල් පද්ධතියට ලබා දෙන සැලසුම් කරලා තියෙනවා. තව එකතු කළොත් එහෙම අපිට පුළුවන් සමස්ත පෞද්ගලික අංශය රෝහල් වලටත් ලබා දෙන්න. තවත් එකතු කරොත් එහෙම සාමාන්‍ය මේ වෙනකොට සේලයින් බෝතලයක් ආනයනය කරන්න රුපියල් 68ක් වගේ ප්‍රමාණයක් යනවා. අපිට මේ ලංකාව නිෂ්පාදනය කරගන්න යන්නේ රුපියල් 58ක් වගේ ප්‍රමාණයක්. ඒක සේලයින් බෝතලෙන් රුපියල් 10ක් අඩු වෙනවා කියන්නේ ඒක විශාල ඉතිරිවක්.
අනෙක් පැත්තෙන් දැන් ඔබතුමා සේලයි නිෂ්පාදනය කරන පෙති සහ කරල් නිෂ්පාදනය කරනවා. එතන එහාට කියලා බොහෝ දෙනෙක් කියන කතාවක් තමයි එන්නත් නිෂ්පාදනය කිරීම වෙනුත් ශ්‍රී ලංකාවේ සූදානමක් තියෙනවා. ඒ සඳහා වන පියවරක් ඔබතුමාලා තියලා තියෙනවද මේ වෙලාවේ? ඔව්. රජය විසින් අපට දැන්නවා දැන් කොරෝනා කියන වසංගත තත්ත්වය අවුරුද්දකින් දෙකකින් ඉවර වෙනවද කියලා අපි දන්නේ නැහැනේ. අපි වෛද්‍යවරු වශයෙන් අපි දන්නවා වසංගත රෝග ඉස්සර හැදිච්ච වසංගත රෝග තාමත් තියෙනවා. ඉතින් ඒවට ක්‍රමක්‍රමයෙන් තමයි සුව වෙන්නේ. ඉතින් අවශ්‍යතාවය අනුව එන්නත් ඖෂධ අවශ්‍ය වෙනවා. ඒ අනුව දැනට පවතින කර්මාන්තශාලා සහ නිෂ්පාදනය කරන කර්මාන්තශාලා අතරින් මහනුවර පල්ලකැලේ මා කියව සේලයින් කර්මාන්තශාලාවෙම තව කොටසක් තියෙනවා ඉන්ජෙක්ෂන් නිෂ්පාදනය කරන්න සකසනද කර්මාන්තශාලාවක්. මේ විශාල කර්මාන්තශාලාව ඇතුලේ කොටස් 3කට තමයි මේ කර්මාන්තශාලා උපකර්මාන්තශාලා 3 පිහිටලා තියෙන්නේ. ඉතින් මේ ඉන්ජෙක්ෂන් කර්මාන්තශාලාව අපි කන්වර්ට් කරා පරිවර්තනය කරා වැක්සින් සාධන කර්මාන්තශාලාවක් බවට. දැන් ඒකට ඩොලර් මිලියන 5ක් වගේ විශාල ඩොලර් ලක්ෂ 5ක් වගේ ප්‍රමාණයක් අපි ආයෝජනය කරලා තියෙනවා මේකට අලුතින්. ඉතින් දැන් ඒ සඳහා අවශ්‍ය විශේෂඥ දැනුම සහිත කණ්ඩායම් ලංකාවට ඇවිල්ලා මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය සඳහා ඔවුන් පැමිණිල්ලක් බලාගෙන ඉන්නවා. NMR එකෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් ආරාධනා කරලා තියෙනවා ලෝක සෞඛ්‍ය සංවිධානයට. ලෝක සෞඛ්‍ය සංවිධානය ලංකාවට ඇවිල්ලා මේක ජාත්‍යන්තර ප්‍රමිතියට යටත්ව කියලා මේ WHO approved plant එකක් කියලා කිව්වහම අපට පුළුවන් ඉදිරියේදී ඕනම වැක්සින් එකක් dispensing and filling කියන එක කරන්න ඉස්සරහට. ඒ කියන්නේ ඔබතුමාලා කියන්නේ පසු නිෂ්පාදන කාර්ය සිදු කරන්න අවශ්‍ය කරන පරිසරය තමයි. හැබැයි දැන් එතනින් එහාට ගිහලා ලංකාව ඇතුළේ නිෂ්පාදනය සිදු කරගන්න අවශ්‍ය කරන පර්යේෂණ සිදු කරන්න. ඒ වගේම තමයි සමහරලාට වෛද්‍ය පීඨ වලින් එළියට එන දරුවන්ට විශ්වවිද්‍යාල වලින් එළියට එන දරුවන්ට පිටරටකට ගිහිල්ලා මේ පිළිබඳ ගැඹුරු හැදෑරීමක් සිදු කරලා ලංකාවට එනවට වැඩිය දැන් ඔබතුමාලා ওই නිෂ්පාදන කාර්ය ආරම්භ කරලා තියෙන කර්මාන්තශාලා ආශ්‍රිතව ඒ දරුවන්ට අධ්‍යයනය කරන්න අවශ්‍ය කරන නැත්නම් පර්යේෂණ කරන්න අවශ්‍ය කරන පහසුකම් නිර්මාණය කරන්න සූදානමක් නැද්ද? මම සඳහන් කරපු හොරණ මිල්ලෑ ප්‍රදේශයේ ඔය කියලපු කාරණයට රීසර්ච් ඇන්ඩ් ඩිවලොප්මන්ට් R&D කියන එකට වෙනමම අංශයක් සෑදීම සඳහා සැලසුම් කරලා තියෙනවා. පර්යේෂණ සංවර්ධන පර්යේෂණ ඔව් අනිවාර්යයෙන්ම. එතනදී පුළුවන් ඔය කියන විශ්වවිද්‍යාල දරුවන්ට අපේ ඉන්න උගත් මේ පිළිබඳව අධ්‍යයනය කරපු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට උපාධිධාරීන්ට ඇවිල්ලා තමාගේ පරීක්ෂණ කරලා අලුත් සොයා ගැනීම කරන්න. ඇත්තටම රීසර්ච් නැතුව අපට ඉදිරියක් නැහැ ඇත්තටම. අපේ ලංකාවේ ගත්තොත් එහෙම අපේ ඒ පැත්ත තාම ටිකක් මන්දගාමී ස්වරූපයෙන් තියෙන නමුත් විශ්වවිද්‍යාවල ඒ සඳහා අවශ්‍ය ඕන තරම් බුද්ධිමත් ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉන්නවා. ඉතින් සේලයින් කර්මාන්තශාලාවේ වැක්සින් එක ගැන කිව්වහම අපිටම ෆයිසර් කියලා ඇස්ට්‍රසෙනිකා සයිනෝෆාම් මේ වගේ ෆෝමියුලා එක අපිට දෙන්නේ නැහනේ. දැන් ඉන්දියාවේ ජපානයේ වුණත් ඇස්ට්‍රසෙනිකා හදන්නේ එකතරා මට්ටමක ඉඳලා. ඉතින් ඒ මට්ටමේ ඉඳලා තමයි මෙතනක් දෙන්නේ. ඉතින් අපි හිතනවා යම්කිසි තැනකින් මේක ආරම්භ කරාම අපිට එතනක් තියෙනවා ඊටාත්ම සංකීර්ණ ලැබ් පහසුකම්. ඉදිරියේදී පුළුවන් ශිෂ්‍යයන්ට ඇවිල්ලා එහෙම නැත්නම් ඒකේ ඉන්න ෆෝමියුලේෂන් ඩිපාර්ට්මන්ට් එකේ විශේෂඥ දැනුම තියෙන නිලධාරීන්ට පුළුවන් අලුතෙන් මේ ෆෝමියුලාස් හොයාගන්න. ඇත්තටම අපි කොහෙන් හරි පටන් ගන්නවා ඊට පස්සේ මේවා විශ්ලේෂණය කරනවා අධ්‍යයනය කරනවා පරීක්ෂණ කරනවා තව සොයා ගැනීම කරන්න පුළුවන් වෙනවා. ඉතින් අපි හිතනවා කොහෙන් හරි පටන් ගත්තාම තව ඉදිරියට මේක වර්ධනය වෙනවා. සමහර වෙලාවට මේ සියලු කාරණා වෙනුවෙන් සාධනීය පියවරක් තියලා නිෂ්පාදන කාර්යයත් ආරම්භ කරලා ධාරිතාවත් වර්ධනය කරලා සමහරලාට රට ඇතුළට එන එකත් නවත්තලා රටින් එළියට මේ නිෂ්පාදනය යවන්න ඔබතුමාලා කටයුතු කරලා පරිසර නිර්මාණය කරාට පස්සේ සමහරවිට අවුරුදු 5කින් මේක වෙනස් වෙන්න පුළුවන්. එහෙම නොවෙන්න මොකද්ද කරලා තියෙන්නේ කියලා අපි කතා කරමු විරාමෙන් පස්සේ. අපි වෛද්‍ය උත්පල ඉන්ද්‍රාජ මහත්මයාත් එක්ක රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපතිතුමන් එක්ක වැඩසටහනේ ඉන්නේ. මම අර විරාමයට යන්න කලින් ඔබතුමාලගෙන් අරගෙන ආපු ප්‍රශ්නේ සමහරලාට අපි මොනතරම් සාධනීය පියවරවලදී අභියෝග බාරගෙන ඉස්සරහට ගිහිල්ලා නිෂ්පාදන කාර්ය සිදු කරත් සමහර වෙලාවට ඒවා ප්‍රතිපත්තිමය වශයෙන් දීර්ඝකාලීන පවතින දේවල් නොවෙන්න පුළුවන්. ආණ්ඩුවක් පෙරළුවොත් මේවා ඔක්කොම නැති වෙලා යන්න පුළුවන්. වතුර යන්න පුළුවන්. දිශානති වෙනස් වෙන්න පුළුවන්. එහෙම නොවෙන්න අර සිරිලකදේ සිරිසැපදේ කිව්වා වගේම අපේ රටේ නිෂ්පාදනය කරන දේවල් දීර්ඝකාලීනව පවත්වාගෙන ලෝකේ ආක්‍රමණය කරන්න පුළුවන් තරකට ප්‍රතිපත්තිමය තීන්දුවක් ඔබතුමාලා මේ වෙනකොට අරන් තියනවාද? ප්‍රතිපත්තිමය වශයෙන් තියෙන ප්‍රතිපත්තිමද ඔබතුමාලා පවත්වාගෙන සූදානම්නේ? මොකක්ද ඒ සම්බන්ධයෙන් මේ වෙනකොට ඔබතුමාලා අරගෙන තියෙන ක්‍රියාමාර්ග? මම හිතන්නේ මොන ආණ්ඩුවක් ආවත් දේශීය වශයෙන් මේ කරන නිෂ්පාදනය නවත්තයි කියලා. අපි හිතමු එහෙම වෙන්න ඉඩ තියෙනවා කියලා. එසේ ඉඩ නොවන්න
සේ ඉඩ නොවෙන්න අපි මේ සියලු දේ කරලා තියෙන්නේ ලංකාවේ තියෙන නීති පද්ධතියට යටත්ව. දැන් හොරණ මිල්ලෑව කර්මාන්ත 3 සහ ඉදිරියේදී තවත් ඒ ප්‍රදේශ භූමිය තුල කර්මාන්ත සෑදෙනවනේ. ඒ සියල්ලම සඳහා අපි කැබිනට් අනුමැතිය අපිට ලබා දීලා තියෙනවා. ඒතර වැක්සින් එක හදන්න කැබිනට් අනුමැතිය ලබා දීලා තියෙනවා. ඒ වගේම සේලයින් එක නිෂ්පාදනය කරන්න කැබිනට් අනුමැතිය ලබා දීලා තියෙනවා. ඉතින් මේ ගරු ජනාධිපතිතුමාට මේ අවස්ථාවේදී අතර ස්තුති කරන අවස්ථාවක් මට මොකද මේවා අපි ඒ අදාළ බලධාරීන් සමග සාකච්ඡා කරලා නීතියමය රාමුවට යටත් කරලා හරි පාරදෘශ්‍යභාවයෙන් තමයි කරලා තියෙන්නේ. ඉතින් නිසා දීර්ඝකාලීන පැවැත්මක් තියෙනවා. මොකද හේතුව ඒක අභියෝගයට ලක් කරන්න අමාරුයි. එතනින් එහාට ගිහිල්ලා දැන් ඔබතුමාලා ප්‍රතිපත්තියේ තීන්දුවක් ගන්නවා දීර්ඝකාලීනව මේක පවත්වාගෙන යන්න පුළුවන් විදිහට. එහෙම පවත්වාගෙන යන්න කර්මාන්ත ශාලා ටිකත් ඔබතුමාලා නිර්මාණය කරගෙන යන පෞද්ගලිකාංශයේ දායකත්වය තුළ ආයෝජනය තුළ ඔබතුමාලාගේ අධීක්ෂණය තුළ සහ මැදිහත්වීම තුළ මෙහෙම යන ගමනේ මේ වෙනකොට ඔබතුමාලා නිෂ්පාදන ධාරිතාව වැඩි කරලා තියෙනවා වගේම නිෂ්පාදන කාර්යය ආරම්භ කරලා තියෙනවා වගේම ඉදිරියේදී මොනවද ඔබතුමාලා අලුතෙන් නිෂ්පාදනය කරන සූදානම්නේ ඒ පිළිබඳව තියෙන සැලසුම් මොනවද ඔබතුමාලා? රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව තනිකරම රාජ්‍ය අංශ සතුව තියෙන එකම කර්මාන්තශාලාව. ඒ අනුව තවත් 3ක් අපිට එකතු වෙනවා හොරණ මිල්ලා ප්‍රදේශයේ. පෞද්ගලික අංශ එකතු කරගෙන අපි SPMC ලාංඡනය යටතේ ලෝගික යටතේ නව කර්මාන්තශාලා ඉදි කරගෙන යනවා. එහි එක් කර්මාන්තශාලාවක් තමයි සේලම් කර්මාන්තශාලාව. ඒ වගේම කටුනායක ප්‍රදේශයේ දැන් අවසාන අධීරයේ තියෙනවා ඉන්ජෙක්ෂන්ස් 82ක් පමණ සාදන ඉන්ජෙක්ෂන් කර්මාන්තශාලාව. ඒ වගේම ජායල ප්‍රදේශයේ ෆැක්ටරිස් දෙකක් අවසාන අධීරයේ තියෙනවා. එකක් පෙතිහ කරල් නිෂ්පාදන කර්මාන්තශාලාවක්, අනිත් එක කෙෆලොස්පෝරින් ඉන්ජෙක්ෂන් නිෂ්පාදන කර්මාන්තශාලාව. අනිත් එකක් තියෙනවා ගාල්ල BOI zone එකේ ආයෝජන කලාපයේ කොග්ගල ඉන්සුලින් කර්මාන්තශාලාවක් සහ ඉන්ජෙක්ෂන් 32ක් සාදන කර්මාන්තශාලාව. ඉතින් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවෙන් එක් අංශය සඳහා ඖෂධ බෙදා දීලා තියෙන්නේ. ඒ කියන්නේ එක්කෙනාම දෙකක් තුනක් හදන්න නැති වෙන්න සමස්ත ලංකාවට අවශ්‍ය අවශ්‍යතාවය අවශ්‍ය අංශ වලින් අපි ලබා දීලා ඒ පෞද්ගලික අංශය ආයෝජන කරාට පස්සේ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ අධීක්ෂණය යටතේ අපේ ලෝගයක යටතේ අපේ ප්‍රමිති යටතේ ඖෂධ නිෂ්පාදනය කරලා වෛද්‍ය සැපයුම් අංශය හරහා රාජ්‍ය රෝහල් පද්ධති වෙතටත් පසුව එය දෙවන පියවරක් ලෙස පෞද්ගලික අංශයටත් ලබා දෙන්න සැලසුම් කරලා තියෙනවා. මගේ අවසාන ප්‍රශ්නේ කෙටි උත්තරයක් දෙන්න මේ සියලු කාර්යයන් වල ප්‍රතිඵල තව අවුරුදු කීයකින් ප්‍රජාවට අත්විඳින්න පුළුවන් වේද? අවුරුදු 3ක් ඇතුළත මම කිව්වා සියලුම කර්මාන්තශාලා සෑදී අවසන් වෙනවා. අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ ගරු සභාපතිතුමන්ට වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ මැතිතුමාට අද සහභාගීත්වය සම්බන්ධයෙන් සමහර වෙලාවට මේ තීරණාත්මක මොහොතක් වෙයි නැත්නම් තීරණාත්මක පියවරක් වෙයි. මේ පියවරේ ප්‍රතිඵල තව අවුරුදු කිහිපයකින් අපිට අත්විඳින්න භුක්ති විඳින්න හැකියාව ලැබෙයි. ඒ වෙනුවෙන් ඉදිරියේදීත් කටයුතු කරන්න ඔබතුමාට ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි සහභාගීත්වයට. අයිබෝන් ඔබතුමන්ට. අපි ඉදිරියේදී මේ පිළිබඳව ටිකක් ගවේෂණාත්මකව හොයලා බලන්න සූදානම්. ඒ වගේ සඳහන් කරමින් අපි සමු ගන්නවා යලි මුණ ගැහිම හෙට උදේ 7ට 7 වෙනි පැයේ. අයිබෝන්.